අපි දෙවියන් වහන්සේගේ වචන දේශයට අපගේ අවධානය යොමු කරමු දැසන. මම කැමති උදෑසන ශුද්ධ යොහන්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදය දේශයට අපගේ අවධානය දැසන යොමු කරන්න. ශුද්ධ යොහන්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදය අපි 26 වෙනි පදයේ සිට මේ පද කීපයක් අපි කියවන්න යනවා. අලුත් යුසන සමහර බයිබල් වල 142 වෙනි පිටුව. එතන මාතෘකාවක් දීලා තියෙනවා ජීවනයේ කෑම. යේසුස් වහන්සේ උත්තර දෙන්නේ සබවක් සබලක් ඔබලාට කියන්නේ. නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටිකා තෘප්තියට පැමිණි නිසාය. අපි ආඥා කරමු ස්වාමිනේ උතුම් උදෑසන වහන්සේගේ වචන තුළ ඔබගේ සිනගේ ජීවිතවලට ප්‍රකාශව මැනව කතා කළ මැනව උදෑසන වචනේ තේරුම් ගන්න ඥානෙ දැනගන්න ප්‍රඥාව බුද්ධිය කෙනාට දෙන මැනව අසන වචනේ ක්‍රියාවට නගන්න යටහත්කම කීකරුකම දෙන මැනව ස්වාමිනී වචනේ අසන පිස සියල්ලන් ආලේප කළ මැනව දැන් වහන්සේගේ සේවකයා බාර වෙනවා කතා කරන්න සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබ වහන්සේටයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය ජේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ දෙමින් සබවක් නුඹලාට කියමි නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටිකා තෘප්තියට පැමිණි නිසා. අද ඔබ ජේසුස් වහන්සේව සොයන්නේ කුමක් අරමුණු කරගෙනද? මෙතන ජේසුස් වහන්සේ මෙසේකට කියන නුඹලා මාව සොයන්නේ ලකුණු දුටු නිසා නොවේ රොටිකා තෘප්තියට පැමිණි නිසා. මොනවාද ලකුණු? ලකුණු තමයි උන්වහන්සේ මෙසියස් වහන්සේ. උන්වහන්සේ කරන ක්‍රියාවල් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ මෙසියස් වහන්සේ බව ප්‍රකාශ වෙනවා. ත්‍යාදර සහෝදරයා සහෝදරිය ලකුණු දුටු නිසා නොව රොටිකා තෘප්තියට පැමිණි නිසායි. මොකද ජේසුස් වහන්සේ අපි ඉතිරි මෙවල කියවගෙන යද්දී අපි දකිනවා ජේසුස් වහන්සේ 5000කට කන්න දුන්නා. රොටි පායි මසුන් දෙකයි අරගෙන යේසුස් වහන්සේ 5000කට කන්න දුන්නා. ධර්මාශෝ මේ රොටිකාව තෘප්තියට පත් වූ නිසා ජේසුස් වහන්සේව එදා ඉඳලා උන්වහන්සේ සොයන්න පටන් ගත්තා. සදාකාලික ජීවනයේ පිණිස නෙමෙයි. මෙසියස් වහන්සේව අල්ලගන්න අරමුණින් නොවේ. ඔවුන් රොටිකා තෘප්තියට පත් වූ නිසා ජේසුස් වහන්සේව සොයන්න පටන් ගත්තා. අපි ජේසුස් වහන්සේව සොයන්නේ මොන අරමුණකින්ද? අපේ ජීවිතයේ සිදුවුණු හාස්කම නිසා තම හාස්කම් සිදුවීමේ බලාපොරොත්තුවෙන් අපි යේසුස් වහන්සේව සොයන්නේ. එසේත් නොමැසනම් ඒ මෙසියස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් නැවත එන්නෝ සමාව ගෙන යන්න එන්නෝ ඒ යේසුස් වහන්සේව අපේ ගරුකාරය වශයෙන් අපි පිළිගෙන උන්වහන්සේ අපේ ජීවිතයේ සාම්‍යත්වයේ බාර දෙමින් අපි උන්වහන්සේව සොයන්නේ. ජේසුස් වහන්සේ ආනෝ නුඹලා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටිකා තෘප්තියට පත් වූ නිසා. ඊට පස්සේ නම් කියලා 27 වෙනි පදේ නැති වී යන කෑම පිණිස නොව සදාකාලික ජීවිතයට පමිණිනා වූ කෑම පිණිස වැඩ කරන්නේ. නම් කියලා නැති වී යන කෑම පිණිස නොවේ. මොකද මේ ලෝකයේ සියලු දේ ඇවිල්ලා తాවකාලිකයි. මේ ලෝකේ හැම දෙයක්ම తాවකාලිකයි. මේ හැම දෙයක්ම නැති වී යනවා. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලා පොළවේදී වස්තු රැස් කර නොකරන්න. ඒවා කාව කනවා, මලකඩ කනවා, ඒක සමුන් ගන්නවා. නමුත් ස්වර්ගයේදී වස්තු රැස් කරන්න. ත්‍යාදර සහෝදරයා සහෝදරිය නැති වී යන කෑම පිණිස නොව සදාකාලට පවතින කෑම පිණිස වැඩ කරන්න. මේ ලෝකේ හැම දෙයක්ම නැති වී යනවා. තර උන්වහන්සේ අපිට කියන්නේ හරි හම්බ කරගන්න නැතුව අපි
ස්වාමින් වහන්සේ ගැන පමණක් අපි වෙහෙසෙමින් සිටින්නේද? නැහැ. මොකද උන්වහන්සේ නම් කියන්නේ පළමු උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න එවිට සියල්ල ලැබෙනවා. අපි උන්වහන්සේව පළමුව සොයමින් අපේ වැඩ කටයුතු කරගද්දී දෙවියන් වහන්සේ අපේ දේවල්ට ආශිර්වාද කරනවා. නමුත් අපේ අරමුණ විය යුත්තේ මේ නැතිව යන දේවල් වලට මිඩංගු වීම නොවේ. අපේ අරමුණ විය යුත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තදින් අල්ලා ගැනීමයි. මොකද ගෝලෝ යේසුස් වහන්සේ සමග සිටිද්දී ඔවුන්ටවත් හරියට ජේසුස් වහන්සේව අඳුනගන්න බැහැ වුණා. නමුත් යේසුස් වහන්සේ කළා වූ ලකුණු වලින් ඔවුන් යේසුස් වහන්සේව අදහගත් බව ලියවිලි සඳහන් කරනවා. ජේසුස් වහන්සේ උම කැඳෙව්වා. යේසුස් වහන්සේ සමග ගමන් කරනවා. මොකද යේසුස් වහන්සේ ගෝලයන්ව කැඳෙව්වේ උන්වහන්සේ සමග සිටින පිරිස. නමුත් ගෝලයෝ පවා උන්වහන්සේව හරියාකාරව හඳුනගෙන සිටියේ නැහැ. නමුත් උන්වහන්සේ කරන ලකුණු වලින් ඔවුන් සමහර අවස්ථාවලදී උන්වහන්සේව හඳුනගත්තා. ලුක්තුමාගේ සුභාරංචි පස්වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා යේසුස් වහන්සේ කළා වහස්කම. මුල් ගෝලයන් කැඳවීම. මුල් ගෝලයන් කැඳවනු ලැබීම. යේසුස් වහන්සේ ඒ විලංගට එද්දී දීවරු පිරිසක් ඔවුන් කලකිරීමට පත් වෙලා ඔවුන් දැල් සෝදමින් සිටිය බව ලියවිලි සඳහන් කරනවා. ඔවුන් කලකිරිලා. උදේ 7ට පමණ ඇති වෙලා ඔවුන් කලකිරිලා. ඒ කලකිරිලා කියන්නේ ඔවුන් රාත්‍රියේ ඔවුන් මොහොතට ගිහිල්ලා, ජීවිතේ ගිහිල්ලා ඔවුන් වෙහෙසිලා ඔවුන්ට මසුනස් වෙලා නැහැ. ඔවුන් හිස්සකින් තමයි ගොඩ බිමට ඇවිල්ලා තියෙන්නේ. යාදර සහෝදරයා සහෝදරිය ඔවුන් දැල් සෝදමින් සිටිනවා. ඔවුන්ගේ සිතුවිලි වල මොනවා තිබුණාද කියලා ලියවිලි සඳහන් කරලා නැහැ. සිතුවිලි වල නොයෙකුත් දේවල් තිබෙන්නේ නැති. ජේසුස් වහන්සේ එතනට ඇවිල්ලා උන්වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ එතන සිටියා වූ දීවරයෙක් වන පේත්‍රස් දිනම් කියනවා නුඹගේ ඔරුවේ වාඩි වෙන්න මට ඉඩ දෙන්න. නුඹගේ ඔරුවේ වාඩි වෙන්න මට ඉඩ දෙන්න. ලියවිලි සඳහන් කරනවා ඒ ඔරුව මට ඈත් කොට ජේසුස් වහන්සේ ඒ ඔරුවේ වාඩි වෙලා සමුරන්ට උන්වහන්සේ වචනේ කතා කළා. උන්වහන්සේ වචනේ කතා කරලා නිම වූ කල දැන් උන්වහන්සේ කියනවා නුඹලා මසුන් අල්ලන පිණිස මොහොතට ගොස් දැල්ලෙලන්න. උදෑසන කිසිම දීවරේ මුහුදු යන්නේ නැහැ. මුහුදු යන්නේ වමස. යාදර සහෝදරයා සහෝදරිය මේ මසුන් හවු වෙන වෙලාවක් නොවේ. මුහුදු යන වෙලාවක් නෙමෙයි. ජේසුස් වහන්සේ ඔවුන්ට වචනේ කතා කරලා ඉවරලා නම් කියනවා දැන් ගිහිල්ලා මසුන් අල්ලන පිණිස දැල්ලෙලන්න. මෙතන සිටියා වූ මිනිස්සු ඇවිල්ලා පළපුරුදු දීවරයෝ. ඔය යේසුස් වහන්සේ හැඳිනුවේ උන්වහන්සේ ඇවිල්ලා ගමේ හිටපු වඩුවගේ පුතා. නමුත් මේ ජේසුස් වහන්සේ කියනවා නුඹලා මසුන් අල්ලන පිණිස දැල්ලෙලන්න. පේත්‍රස් නම් කියනවා ස්වාමීනි අපි මුළු රාත්‍රිය වෙහෙසුණා. නමුත් මොනවත්ම ඇල්ලුවේ නැහැ. නමුත් වහන්සේගේ වචනේ නිසා දැල් එළමි. පේත්‍රස් යේසුස් වහන්සේ කියනවා බයිබලයේ සඳහන් කරනවා ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසවිය ඔවුන්ගේ දැල් ඉරෙන්න පටන් ගත්තේ. යාදර සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්න. අද අපිට සිටින්නේ බලවන්ත දෙවි කෙනෙක්. අද අපිට සිටින්නේ මුළු විශ්වයම පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔවුන්සේ කල විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කීකරු විට කොහොමද සිදුුනේ? දැල් ඉරණ තරමට මසුන් අසුවිය. යාදර සහෝදරයා සහෝදරිය ලෝකහස්කම නෝපස්සේ ගෙදර ගිහලා කේවල් බලන්න ලුක්තුමාගේ සුභාරංචි පස්වෙනි පරිච්ඡේදේ
කුමක්ද කළේ? ඔවුන් හාස්කමෙන් පස්සේ ලියවිලි සඳහන් කරනවා ඔවුන්ගේ දැල් ඔවුන්ගේ ඔරු සියල්ල අතහැරලා ජේසුස් වහන්සේ අනුව ගමන් කළා. ජේසුස් වහන්සේ නම් කියනවා නුඹලා මින් පසු මසුන් අල්ලන්නෝ නුඹලා මිනිසුන් අල්ලනවා ඇත. සියල්ල අතහැරලා උන්වහන්සේ අනුගමනය කළා. යාදර සහෝදරී අපි නැති වී යන කෑම පිණිස නොවේ අපි සදාකාල පවතිනා කෑම පිණිස අපි වැඩ කරන්න ඕනේ. අපි පළමු උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි සොයන්න ඕනේ. එවිට ඒ සියල්ල අපට ලැබෙන්නේ. මෙතන සඳහන් කරනවා පවතිනා කෑම පිණිස වැඩ කරන්න ඒ මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ විසින් ඔව් මුද්‍රා කොට තිබේයයි කීසේක. නැති වී යන කෑම පිණිස නොවේ සදාකාලට පවතිනා කෑම පිණිස වැඩ කරන්න උන්වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. මනුෂ්‍යර කන්න බැරි නෑ. උන්වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. කුමකටද මුද්‍රා කරලා තිබෙන්නේ? පළමුව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. පළමුව දෙවියන් වහන්සේගේ කාරණා සොයන්න. පළමුව දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය කටයුතු කරන්න උන්වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. අපි ඇවිල්ලා විශේෂිතයි. අපි විශේෂිත සෙනගක්. යාදර සහෝදරයා සලක විශේෂිත සෙනගක්. උන්වහන්සේ අපිව මුද්‍රා කරලා තිබෙනවා. අපි 28 වෙනි පදේ නම් කියනවා එබැවින් ඔහු කතාවකට දෙවියන් වහන්සේගේ වැඩ ඉෂ්ට කරන පිණිස අප විසින් කුමක් කටයුතුදයි උන්වහන්සේගේ අසුසේක. ඔන්න දැන් ගෝලියෝ අහනවා අපි උන්වහන්සේගේ වැඩේ කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? යාදර සහෝදරී උන්වහන්සේ නොබෝමාව කැඳවලා තිබෙනවා. අපි කැඳවීමට ඔබින ලෙස ජීවත් වෙන්න හැසිරෙන්න අපි මොනවද කරන්න ඕනේ? අපි මොනවද කරන්න ඕනේ? දිනක් 100කට මුලාදෑනියෙක් සුදු පාල්තුමාගෙන් ඇසුවා රාත්‍රියක ස්වාමිවරුනි ගැලවෙන පිණිස අප විසින් කුමක්ද කළ යුත්තේ? ස්වාමිවරුනි ගැලවෙන පිණිස අප විසින් කුමක්ද කළ යුත්තේ? සුදු පාල්තුමා නම් කියනවා ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගන්න. එවිට නුඹ ගැලවෙන්නේ නුඹද නුඹගේ ගෙයිවැසියෝද එසේම වන්නේ. එනම් අපි ස්වාමීන් වහන්සේ අපි මුද්‍රා කරලා තිබෙනවා. අපි නැති වී යන කෑම පිණිස මේ සදාකාල පවතින කෑම පිණිස වැඩ කරන්න අපි මොනවද කළ යුත්තේ? 29 වෙනි පදේ නම් කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ වැඩේ නම් උන්වහන්සේ විසින් එව් තැනැත්තා කෙරෙහි නොබලා අදහා ගැනීමයි කිසික. ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීම. ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගන්නවා කියලා කියන්නේ කොහොමද? යාදර සහෝදරයන් සදා අපි ජේසුස් වහන්සේගේ චරිතයට අපි මාරු වෙන්න ඕනේ. ජේසුස් වහන්සේගේ ජීවිතයේ තිබුණා ඔය සුචරිත ගතිගුණ අපේ ජීවිත තුළ තිබෙන්න ඕනේ. අපි ජේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි කා වගේ වෙලා වැඩක් නැහැ. අපි කාවත් අනුකරණය කරලා වැඩකුත් නැහැ. අපි යේසුස් වහන්සේව අනුකරණය කරන්න ඕනේ. යේසුස් වහන්සේව අනුගමනය කරන්න ඕනේ. යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ. අපි උන්වහන්සේව අදහා ගන්න ඕනේ. එමෙන්න අපි උන්වහන්සේව අදහා ගන්න නම් අපේ ජීවිතය තුළ තිබෙන්න ඕනේ ඒ යේසුස් වහන්සේ තුළ තිබුණු සුචරිත ගතිගුණ. සුදු පාල්තුමා ඒකයි කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත නුඹලා තුල තිබේවා. අප තුල තිබෙන්න ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය දෙස බලපු ආකාරය ඒ සිත අප තුල තිබෙන්න ඕනේ. සුදු යෙවිලේ දෙක රාජාවලියේ මෙන්න දෙයක් තියෙනවා. දෙක රාජාවලිය 4 වෙනි පරිච්ඡේදයේ දෙක රාජාවලිය 4 වෙනි පරිච්ඡේදයේ තුල සඳහන් කරනවා අපි 8 වෙනි පදේ ඉඳලා බලමු. එක් දවසක් එලිෂා සුනෙන්ට ගියේ. ඒ සිටු උත්තම ඉස්සේ කෑම කන්න උට
පෙරත්ත කළා. මෙසේ ඕ යන එන හැම විටම කෑම කන පිරිස ඒ නැවතුනේය. ඇගේ පුරුෂයාට කතා කර නිතරම අප ළඟින් සා යන එන බෝ දෙවියන් වහන්සේගේ ශුද්ධ මිනිසෙක් බව මට පෙනේ. යාදර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ චරිතයට උන්වහන්සේගේ ගුණාංග වලට අපි මාරු වෙන්න උන්වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ සමහර අවස්ථාවල් වලදී අපේ ජීවිතේ ඒ උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් නොවි අපි ගමන් කරද්දී ස්වාමීන් වහන්සේ අපිව ගේනවා ඒ හරි මාර්ගයට. සුදු පාල්තුමා දමස්කයට ගමන් කරද්දී ජේසුස් වහන්සේට කතා කළා. ජේසුස් වහන්සේට කොහොමද කිව්වේ? ජේසුස් වහන්සේ කිව්වා කෙවිතට පයින් ගැසීම භයානකයි. කෙවිතට පයින් ගැසීම භයානකයි. මේ කෙවිතට පයින් ගැසීම භයානකයි කියලා කියන්නේ. යාළුවෝ සහෝදරයා සහෝදරිය මේ බැටළුව බලන්නව එඬේරා ගාව තියෙනවා සැරෑටිය. මේ සැරෑටියේ ඉදිරියේ තියෙන උලක්. මේ උල තියෙන්නේ. බැටළුවන්ට අනින්නද? බැටළුවන්ව මෙල්ල කරන්නද? මේ උල තියෙන්නේ මොකද බැටළුව බැරි වෙලාවත් ඒ රැලෙන් ඉවත් වුණොත් එම එඬේරා කුමක්ද කරන්නේ? පහර දෙන්නේ නැහැ. එඬේරා ඉස්සර කකුලට මේ සැරෑටිය තියෙනවා. සැරෑටිය තිබ්බම බැටළුව මොකද කරන්නේ? මේ කෙවිතට පයින් ගහනවා. මේ උල ඇනෙනවා. එවිට ඌ නැවට රැළට එනවා. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ කෙවිතට පයින් ගැසීම භයානකයි. ක්‍රියාවල සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේගේ රැළෙන් ඉවත් වෙලා යද්දී අපි නැති වී යන කෑම පිණිස නොව අපි ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය අපි නොකරන අවස්ථාවදී උන්වහන්සේ ඉස්සරහට තියෙන කෙවිත. ඇයි අපි රැළට ගියේ? උන්වහන්සේ අපිට අවස්ථාව දෙනවා. මොකද උන්වහන්සේ කැමති නෑ කිසිම මිනිසෙක් විනාශ වෙනවට. දැන් මෙතන තිබෙන මේ කතන්දරේ ඇවිල්ලා මේ සුනීමේ ස්ත්‍රිය ගැන තියෙන කතාව ඇවිල්ලා මේ සුනීමේ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයන් නම් කියනවා මේ අපලඟින් නිතර යන එන මේ මිනිස්සු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ උත්තම මිනිස්සෙක් බව පේනවා. යාළුවෝ සහෝදරයෝ සහෝදරිය අපි ගැන මිනිස්සු දකින්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු බව. දෙවියන් වහන්සේගේ මිනිස්සු බව අපි ගැන දැනගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ බව මිනිස්සු දකින්න ඕනේ. අපි කතා කරන විලාසය, ඇසිරෙන විලාසය මේ හැම දෙයක් තුලින් මිනිස්සු අපිව කියවනවා. ඒක තමයි සුදු පෞල්තුමන් කියන්නේ නොබලා ඇවිල්ලා ඇවිදින යවපත්‍ර. අර කතාවක් තියෙනවා දෙවියන් වහන්සේව මනුෂ්‍යව දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව මනුෂ්‍යව වෙතට ගෙන්න ඕනේ. කොහොමද දෙවියන් වහන්සේ මනුෂ්‍යව වෙතට ගෙන්නේ? අපි ගොඩාක් විට අපි උත්සාහ කරනවා මනුෂ්‍යෙක්ව දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්න. නමුත් මනුෂ්‍යෙක්ව දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව මනුෂ්‍යව වෙතට ගේන්න ඕනේ. කොහොමද ගේන්නේ? අපේ තිබෙනා වූ සුචරිත ගතිගුණ, අපේ දෙවියන්ෝ ගති ලක්ෂණ මිනිස්සු දැකලා අපිව කියවලා මිනිස්සු දැනගන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. එතකොට අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු. දෙවියන් වහන්සේව ගේන්න නම් අප තුලින් දකින්න ඕනේ දෙවියන් වහන්සේ. ඒක යේසුස් වහන්සේ කිව්වේ නොබලා ලෝකයේ ආලෝකයයි. නොබලාගේ යහපත් ක්‍රියාවල් දැක මිනිස්සු දෙවියන් වහන්සේට ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස නොබලාගේ ආලෝකය ඕන් ඉදිරියේ බබලාවා. දෙවියන් වහන්සේගේ ආලෝකය අපි ඕන් ඉදිරියේ බබලවන්න ඕනේ. අපේ ලෝකෙට ගියාම අපිත් ලෝකේ මිනිස්සු වගේ නේ හැසිරෙන්නේ. ඒ ආලෝකය බබලවන්න බෑ. යාළුවෝ සහෝදරයා සහෝදරිය ඒක තමයි සුදු පෞල්තුමන් කියන්නේ සුද්ධවන්තයෙක්ගේ සම්පූර්ණත්වයේ ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත ප්‍රමාණ වර්ධනය වීම. උන්වහන්සේ සමහර වෙලාවට අපි වර්ධනය කරන්න උන්වහන්සේ අපිව ඒ තැනට උන්වහන්සේ අරගෙන එනවා. දැන් මේ ඉස්ලින්දන් කියනවා මේ අපලගෙන් නිතර යන එන මිනිස්සයා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ උත්තම මිනිස්සෙක් බව පේනවා. එනිසා ස්වාපුරුෂයන් කියනවා අපි මොහොත කුඩා කාමරයක් හදලා
අපි ඇඳක් තියලා, අපි මේසයක් තියලා, අපි කුප්පිලාප්පුවක් තියලා මෝ අප වෙතට ආව මොහුට නවාතැන් ගන්න අපි සලස්වමු. ඒ හේතුව ඔවුන්ගේ ඉස්සරහා යන ආශිර්වාදය. දෙවියන් වහන්සේගේ මිනිස්සු ඔවුන්ගේ ඉස්සරහා යනවා. දැන් උන්ට ඕන කරන මේ ආශිර්වාදය උන්ට අයිති කරගන්න. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය දහවෙනි පදේ නම් කියනවා අපි පිට්ටිය ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසකුත් පුටුවකුත් පහනකුත් ඒ තබමු. එවිට ඔව් අප ළඟට ආකල ඒ සිටින්න පුළුවන් නේ කීවාය. එක් දවසක් ඔව් ඒ පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. තවද ඔව් සුනේමේ ස්ත්‍රියට අඬගසා පන්නයි තමාගේ වැඩකාරයෝ ගෑසිට කීය. ඔව් ඈට අඬ ගැසූ විට ඉදිරියට ආවාය. දැන් කොහොමද සිදු වුනේ? දැන් එලිෂා ඔහුගේ මෙහෙකරුවා වන ගියාසි තමගේ නිවසේ නවාතැන් ගන්නවා. දැන් කාලයක් ගියාට පස්සේ එලිෂා නම් කියනවා මේ ඇය අපිට ගොඩක් සේවය කරනවා. අපිට ආවතේවකම් කරනවා. අපිට උපස්ථාන කරනවා. අපිට කැම ටික දෙනවා. අපිට ඉන්න දීලා තියෙනවා. ගියාසිට නම් කියනවා ඇයට අඬ ගසන්න. ඇයට අඬ ගසන්න. මොකද කළගුණ සැලකිය යුතුයි. අඬ ගසන්න. ඇයි ඉතින් ආවා? එලිෂාද කතා කොට මේ සියල්ල සැලකිලි වලට ඔබ අප ගැන සැලකුවේය. නොබ උදෙසා කුමක් කටයුතුද? රජ්ජෝ සේනාපතියට ඔබ වෙනුවට කතා කරනවට කැමතිද කියා ඇගෙන් අසාපන්නයි ගියාසිට කීවේය. ඈද මාගේම සෙනග අතරේ වාසය කරන්නෙමයි උත්තර දුන්නා. එලිෂා නම් කියනවා ඔබ මේ අපිට කරන උපස්ථාන වලට මොනවද කරන්න ඕනේ? රජතුමාට කතා කරන්න. නුඹට මොකද්ද කළ යුතු තිබෙන්නේ? මොකද්ද නුඹට කළ යුතු යුතුකම? නමුත් ඒ දැන් කියනවා මම මාගේ සෙනග අතර මම සිටිනවා. ඊට පස්සේ නම් කියනවා 14 වෙනි පදේ එසේනම් ඇය උදෙසා කරන්න තිබෙන්නේ කුමක්ද? ඔව් ඇසුරේය. ගියාසි ඇයට පුත්‍රයෙක් නැත. ඇගේ පුරුෂයාත් මහලුවේ කීවේය. ඇයට අඬගසා පන්නයි ඔව් කීය. ඔව් ඇයට අඬ ගැසූ කල ඇය දොරකඩ ළඟට ආවාය. ඔව් ලබන අවුරුද්දේ මේ කාලේ පැමිණි විට නුඹ පුත්‍රයෙකු වදන්නේයි කීවේය. ඇයද නැත. මාගේ ස්වාමිනී දෙවියන් වහන්සේගේ මිනිස්ය ඔබගේ දහසෙට බොරු කියන්න එපාය කිව්වාය. දැන් මේ ගියාසි ඇයට අනාගත වාක්‍යයක් කියනවා. මොකද මේ ගියාසි සුදු එලිෂා නම් කියනවා ඇය මහලුයි. ඇගේ ස්වාමි පුරුෂයා මහලුයි. විවාහ වෙලා ගොඩක් කල දරුවෝ නැහැ. ඊට පස්සේ එලිෂා නම් කියනවා ඇයට නුඹ ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දී නුඹ පුත්‍රයෙකු මේ ලෝකෙට බිහි කරනවා. නමුත් ඇය නම් කියනවා එලිෂාට මාගේ ස්වාමිනේ නුඹගේ මේ කරියට බොරු කියන්න එපා. දෙවියන් වහන්සේ වෙතින් ආව වචනය ඇයි නම් කියනවා ඔබගේ මේ කාර්යයට බොරු නොකියන්න. නමුත් බයිබලයේ සඳහන් කරනවා ඒ එලිෂා කියව ආකාරයට ඇය දරුවෙකු මේ ලෝකෙට බිහි කළා ඒ එලිෂා කියපු දවස්වලදී. නමුත් මෙතන නම් කියනවා 19 පදේ 19 වෙනි පදේ 18 වෙනි පදේ ඒ ළමයා වැඩුණු කල එක් දවසක් ගොයන් කපන්නන් අතරේ සිටි තමාගේ පියා ළඟට ගියේය. එවිට ඔව් අනේ මාගේ ඔළුවේ තමාගේ පියාට කීය. පියාද ඔහුගේ මව් ළඟට ඔව් ගෙන යන්නේ තමාගේ වැඩකාරයාට කීවේ. වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මව් ළඟට ගෙන ගියේය. ඔව් ඉරුළු දුන් වේලේ දක්වා ඇගේ කුකුලේ ඉඳ මලේ. ලියවිලි සඳහන් කරන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පෝසත්කම ලබා දෙනවා. දෙවියන් වහන්සේ ඊට දුක එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ නොබට යම් දෙයකින් ආශිර්වාද කළා නම් දෙවියන් වහන්සේ ආශිර්වාදය දුකටපත් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ නොබගේ රෝගයක් සුව කළා නම් නැවත රෝගේ එවලා නොබව පීඩාවටපත් කරන්නේ නැහැ. එවැනි දෙවි කෙනෙක් නෙමෙයි අපිට සිටින්නේ. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ පෝසත්කම ලබා දෙන උන්වහන්සේ ඊට දුක එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට කළා වූ ආශිර්වාදයට දුක එකතු කරන්නේ නැහැ. නමුත් දැන් කොහොමද සිදු වෙලා තිබෙන්නේ? දුක එකතු වෙලා තිබෙනවා. යාන සහෝදරයා සහෝදර මතක තියාගන්න දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියන්නේ නැති වී යන කැම්ප් පිණිස වැඩ කරන්න නොවේ. සදාකාල පවතින කැම්ප් පිණිස වැඩ කරන්නයි.
දැන් කොහොමද සිදු වෙලා තියෙන්නේ? දරුවා මිය ගිහිල්ලා. නමුත් මෙතන සඳහන් කරනවා 21 වෙනි පදේ. එවිට ඇය නැගී ගොස් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔව් බාවා. දොරපියා පිටතට ගියාය. තවද ඇය තමාගේ පුරුෂයාට අඬගසා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හනික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටුලියෙකුත් මට එවන් දෙයයි කිව්වාය. අපිට දෙවියන් වහන්සේ කියන අපිට ප්‍රඥාව. අද මිනිස්සු ගොඩක් අඥාන විදියට ඇසිරෙන්නේ ප්‍රඥාව නැහැ. අපිට පොතපතෙන් ලැබෙන්නේ දැනුම විතරයි. ප්‍රඥාව ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ප්‍රඥාවේ පටන් ගන්න ඇවිල්ලා දෙවියන් වහන්සේට බය වීමයි. උන්වහන්සේ කැඳෙවුවා ගෝලුව ඇවිල්ලා මිනිස්සු ඉඳන් කියනවා ඔවුන් ඇවිල්ලා පඬිත මිනිස්සු. නමුත් ඔවුන් ඇවිල්ලා දැනගෙන සිටියේ කොහොමද ලියවිල්ල විතරයි. ඔවුන් දැනගෙන සිටියේ ව්‍යවස්ථාව විතරයි. නමුත් මේ සුදු ලියවිල්ලේ ඔවුන් ලියා තිබෙන දේවල් අද මිනිස්සුන්ට ආත්මයන් වහන්සේ නැත්තම් තේරුම් ගන්න බෑ. මොකද අපිට අවශ්‍ය කරන ප්‍රඥාවයි ප්‍රියාදර සහෝදරිය ප්‍රඥාව අපිට අවශ්‍යයි. ප්‍රඥාව තුලින් තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න. අපිට මේ කාලේ අවශ්‍ය කරන ප්‍රඥාවයි. ඇයට තේරුම් ගියා මේ දරුවා මැරෙන්න හේතුව කුමක්ද? මේ දෙවියන් වහන්සේ දුන්නා වූ ආශිර්වාදයට මේ දුක එකතු වුණේ ඇයි? ඒක තේරුම් ගියා. ඒ කලිය කුමක්ද? දරුවාව එලිෂාගේ ඇඳේ නිදි බාවලා ඇය පිටත් වෙන්න ලෑස්ති වුණා. කාලඟට දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා ළඟට. කවුද? එලිෂා ළඟට. එලිෂා ළඟට ගියාම එලිෂා දකිනවා ඇය බොහොම ශෝක බරිතව එනවා. එලිෂා ආනවා මොකද නුඹ සතුටින්ද? නුඹගේ ගෙදර අය සතුටින්ද? නමුත් ඇය කුමක්ද කියන්නේ? ඇයි නම් කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්සය. මම නුඹගෙන් දරුවෙක් ඉල්ලුවේ නැහැ. මම නුඹගෙන් දරුවෙක් ඉල්ලුවේ නැහැ. නුඹයි කිව්වේ මට දරුවෙක් ලැබෙනවයි කියලා. නමුත් මම කිව්වා දෙවියන් වහන්සේගේ මිනිස්සය නුඹගේ මේ කාර්යයට බොරු නොකියන්න. දෙවියන් වහන්සේ වෙතින් ආවෝ වචනය ඇය කුමක්ද ගන්නේ? සුළු කළා. ඇය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව බොරුකාරයෙක් කළා. දරුවා වැඩුණා. දැන් දෙවියන් වහන්සේ කුමක්ද කරන්නේ? දෙවියන් වහන්සේ ඇයට අවස්ථාව දෙනවා ඇගේ වරද හදාගන්න. යාදර සහෝදරිය නොබමාව කෙදවල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙසයි. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවුණු ලැබුවන් සියල්ල යහපත පිණිස ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ අපිට ආදරේ නිසා උන්වහන්සේ සදාකාලික ජීවනයේ පැමිණෙනවා. කැම පිණිස වැඩ කරන්න අපිව මුද්‍රා කරලා තිබෙන නිසා උන්වහන්සේ කුමක්ද කරන්නේ? උන්වහන්සේගේ දරුවෝ විනාශ වෙනවට උන්වහන්සේ කැමති නැහැ. මේ සුනමි ස්ත්‍රිය ඒ කිව්වා ඒ කානුනාවේ බරපතලකම ඇය දැනගෙන සිටියේ නැහැ. දාවිත් රජතුමා හිත්තිූරියා කියන බෙත්සෙබාගේ ස්වාමිපුරුෂයා මරපු එක ඔහු දැනගෙන සිටියේ නැහැ වරදක් කියලා. ඔහු දැනගෙන සිටියේ නැහැ වරදක් කියලා. මොකද දාවිත් රජතුමා කියන්නේ දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසයා. ලියවිල සඳහන් කරනවා දාවිත් මගේ සිතට එකඟ මිනිසයා. දාවිත් රජතුමා දැනගෙන හිටියේ නෑ කරපු වරද තිබෙනවා බරපතලකම. ඔව් සිටියේ ඔව් රජ. ඔව්ට හැම දෙයක් කරන්න පුළුවන්. නමුත් ඔව් ඒ කලාව ක්‍රියාව ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ දුෂ්ටව තිබුණු බව ලියවිල සඳහන් කරලා තිබෙනවා. අපි හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා මනුෂ්‍යයා තමාට හරිම පෙන්න දේ කරනවා. නමුත් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ දුෂ්ටව තිබෙනවා. අපි හිතනවා අපි කරන දේ හරි. නමුත් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ දුෂ්ටව තිබෙනවා.
කාර්යය. දාවිත් රජතුමා හිතුවේ නෑ ඒක දුෂ්ට ක්‍රියාවක් කියලා. නමුත් දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසයා දාවිත්. දාවිත් වෙන අනාගත වක්තෘෙක්. නාතාන් එවිලා මේ අනාගත වක්තෘය රජතුමා සමග පොඩි සංවාදකය දෙනවා. කතන්දරයක් කියනවා. මොකද කියන්නේ? මේ අනාගත වක්තෘයන් කියන රජතුමනි හරිම අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා. එක සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයා හිටියා ගොඩාක් බැටළු. නිල් දවසක් ඔහුගේ මාලිගාවට ආගන්තුක පිරිසක්. ඔව් කුමක්ද කළේ? ඔහුට එච්චර බැටළුව සිටිද්දී එක මිනිහෙක් හිටියා. ඒ මිනිහට හිටියේ එකම එක බැටළු වැස්සියක් පමණයි. මේ සිටුවරයා කුමක්ද කරන්නේ? ඔච්චර බැටළුව සිටිද්දී මේ අහිංසක මිනිහගේ බැටළු වැස්සි අරගෙන මරලා මොහුට කෑමක් දුන්නා. දාවිත් රජතුමාට කේන්ති ගියා. මේ මගේ රාජ්‍ය තුල එවැනි කෙනෙක් සිටිනවද? නාතාන් ඉඳන් කියනවා කවුරුත් නෙමෙයි ඒ නුඹයි. නුඹ බෙත්සෙබාව ගන්න පිණිස නුඹ කුමක්ද කරේ? යුද්ධ වැඩි තැනට ඌරියාව යවලා ඌරියාව මරණයට පත් කළා. නුඹයි මේ මිනිසයා. දෙවියන් වහන්සේ දාවිත් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සිතට එක මිනිසයා. දෙවියන් වහන්සේ කැමති නෑ දාවිත් යතේ ලේ කැවිලා තියනවාට. දෙවියන් වහන්සේට අවස්ථාව දෙනවා ඔහුගේ කාරණාව හදාගන්න. දාවිත් පසුතැවිලි වෙලා ඔහු පසුතැවිලි ඵල උපදෙවා. ගීතාවලියේ 51 වෙනි පරිච්ඡේදයේ ලිව්වේ ඊට පස්සේ. ඊතර කියලා කියවලා බලන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරි අපි පසුතැවිලි වුණාට මදි. අපි පසුතැවිලි ඵල උපදවන්න ඕනේ. අපි කෙනෙකුගෙන් ගිහිලා මට සමාව වෙන්න කිව්වට වැඩක් නැහැ. අපි සමාව දුන්නාට පස්සේ සමාදානේ ඵල උපදවන්න ඕනේ. අපි පාපේ අතහැරියට පස්සේ පාපේ අපි දැන් එවැනි අය නොවේ කියලා අපි මනුෂ්‍යයන්ට ඒ පේන ආකාරයෙන් අපි හැසිරෙන්න ඕනේ. ඒකයි යෝහන් බෞද්ධස්තේවිලන කිව්වේ ආබ්‍රහම් නුඹලාගේ පියාණෝ කියා නොගනින්න. මොකද ඊශ්‍රායල් ජනතාවට ලොකුම අහංකාරකම මාන්නයක් තිබුණා. ආබ්‍රහම් නැවිලා අපේ පියාණෝ. අපි ආබ්‍රහම්ගේ පැවතෙන අය, අපි ආබ්‍රහම්ගේ වංශය අය. ලොකු මාන්නයක් තිබුණා. නමුත් යෝහන් බෞද්ධස්තේවිලන කියනවා ආබ්‍රහම් පියාණෝ කියා නොගනින්න. නොබලා පසුතැවිලි වෙලා පසුතැවිලිමේ ඵල උපදවන්න. එතන යෝහන් බෞද්ධස්තෝන්ට කතා කළේ පොළොන් වහන්සේ. යාදු සහෝදරයා සහෝදරිය පසුතැවිලා පසුතැවිලි ඵල උපදවන්න. දාවිත් රජතුමා පසුතැවිලි වුණා. ඔව් පසුතැවිලි ඵල උපදවා. ඔව් කොහොමද කරන්නේ? ගීතාවලියේ 51 වෙනි පරිච්ඡේදයේ ලිව්වා. යාදර සහෝදරයා සහෝදරිය දැන් දෙවියන් වහන්සේ මේ සුනීමේ ඉස්රේලට අවස්ථාව දීලා තියෙනවා. කුමක්ද? ඇගේ අතින් සිදු වුණා වරද හදාගන්න. ඒක ලියවිලි කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන පුත්‍රයන්ට තලනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා නම් ප්‍රේම කරන පුත්‍රයන්ට තලනවා. මම සමහර අය ගැන මට හරි පුදුමයක් තියෙනවා. ඔවුන් සමහර වෙලාවට ඔවුන් වැරදි ක්‍රියාවල් කරනවා. නමුත් ඔවුන්ට පසුතැවිලි වීමක් නැහැ. මම දන්නේ කියලා. ප්‍රියාදර සහෝදරයා සහෝදරි කෙනෙක්ගේ සිත රිදෙන ආකාරයෙන් කතා කළොත් මට නම් ඉන්න බෑ. මම මෙතන ඇවිල්ලා වැළපෙනවා. ස්වාමිනී සමාවෙන්න. කාගේ හිත රිදෙන්න මොන හරි දෙයක් කිව්වන වැළපෙනවා. මම මේ මනුෂ්‍යයා ගාවට ගිහිල්ලා කියනවා සමාවෙන්න කියලා. මයිදායිකුනි කාරණා මම හදා ගන්නවා. සුද්ධාත්මයන් වහන්සේ අප තුල ක්‍රියා කරන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරි සුද්ධාත්මයන් වහන්සේගේ කාර්යය තමයි පාපය හංගවා දීම. අද සමහර මිනිස්සු ඉන්නවා උන්ට ගානක් නැහැ. ඔවුන් ප්‍රසිද්ධිය ඔවුන් කටයුතු කරනවා. නමුත් කිසි පසුතැවිලි වීමක් නැහැ.
ඉතින් මම හිතනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයට තමයි අවස්ථාව දෙන්නේ. ඒ කාරණාව හදාගන්න දෙවියන් වහන්සේ දෙන්නේ ප්‍රේම කරන අයටයි. දෙවියන් වහන්සේ ප්‍රේම කරන පුත්‍රයන්ට තලනවා. එයි දෙවියන් වහන්සේ කැමති නෑ මනුෂ්‍ය විනාශ වෙනවාට. දෙවියන් වහන්සේ කැමති නෑ සුනෝමි ඉස්රිය දෙවියන් වහන්සේගේ උත්තම මනුෂ්‍යයාට බොරුකාරයෙක් කියලා ඒ මනුෂ්‍යව බොරුකාරයෙක් කළා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය නොබගේ මෙහෙකාරයට බොරු කියන්න එපා බොරුකාරයෙක් කළා. දෙවියන් වහන්සේ සුනෝමි ඉස්රියට ආදරේ. දැන් ඇයට අවස්ථාව දීලා තිනවා කුමක්ද?